ආයි කියනවා. हाँ सर අතිගරු එඩ්මඩ් පීරිස් පියතුමාගේ ජීවන චරිතෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ රාශියකි. බාලවයේ සිටම පොතපතට ඇලුම් කළ එතුමා ඉගෙනීම ශූරයෙක් විය. 24 පැයේම කාලසටහනකට අනුව වැඩ කළේය. ආගමික මෙහෙවරට මුල් තැන දුන් අතර විවේකයක් ඇති හැම විටම හිරු දෙසට හැරෙන සූර්යකාන්ත මලක් මෙන් පොතපතට නැඹුරු විය. එහි ප්‍රතිඵලය වූයේ උන්වහන්සේ සිංහල පාලි සංස්කෘතම නැඹුරු විය. එහි ප්‍රතිඵලය වූයේ උන්වහන්සේගේ දෙමළ සිංහල පාලි සංස්කෘති දෙමළ ආදී පෙරදිග භාෂාවන් හා ඉංගිරීසි ග්‍රීක ලතින් ප්‍රංශ පෘතුමෙති ප්‍රාඥයෙකු වීමයි. එම භාෂා ඥානය එතුමාගේ ලේඛන කාර්යයේදී මෙන්ම පර්යේෂණ කාර්යයන්දීද එතුමාට මහත් රුකුලක් වන්නට ඇත. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා හා සාහිත්‍යයන් හා ඉතිහාසයේ පුරාවිද්‍යාව තර්ක ශාස්ත්‍රය සංගීත ආදී විශේෂ ක්ෂේත්‍ර ගණනාවක පැතිරී ගිය එතුමාගේ දැනුම නිම්වලන පුළුල් වීමටද විවිධ භාෂා හා සංස්කෘති පිළිබඳ දැනුම ඊට හේතු වී ඇත. එතකොට දැන් මෙයා මේ ඒ විදිහට 100 ගා තමයි ගොඩක් කල් හැදෙන්නේ. ඊට පස්සේ කලාවත මීසමේ පළවෙනි පූජකවරයා වශයෙන් පත්වීම හම්බුනේ. ඊට අමතරව මෙයා 24 පැයම කාලසටහනකට වැඩ කරාලු. ඊට අමතරව පුළුවන් හැම වෙලාවකම පොත්පත් කියවුවා කියලාත් කියනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පෙරදිග භාෂාවන් විදිහට නැත්නම් ඉන්දියාවට හුරු භාෂා සිංහල පාලි සංස්කෘත දෙමළ ඒ වගේ පෙරදිග භාෂාවන් විශාල ප්‍රමාණයක් හදාගන්නවා. ඊට අමතරව ඉංග්‍රීසි ග්‍රීක ලතින් ප්‍රංශ පෘතුගීසි ජර්මන් හෝලන්ද වගේ යුරෝපීය රටවලින් ආපු අපරදිග භාෂාත් ඒවයිත් හසල දැනුමක් තියෙන මහා ප්‍රඥෙක් වෙන්න උන්වහන්සේට හැකියාව හම්බුනේ. ඒතර ඊට අමතරව දැන් මෙයා මේ ගත්ත භාෂා ඥානය නිසා මෙයාගේ දැනුමේ නිම්මරළු පුළුල් වීමට ඒක හේතුවක් වුණාලු. ගොඩක් දැනුම එකතු කරගන්න විවිධ භාෂාවන් පුළුවන් නම් අපිට එක එක සංස්කෘතීන් ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. මේ විවිධ භාෂාවන් පුළුවන් නිසා මෙයාට මේ එයාගේ දැනුම වැඩි දියුණු කරගන්න ඒ භාෂා දැනුම උදව්වක් වුණා කියලා කියනවා. ඔයගොල්ලෝ අවබෝධය කොහොම දාන්නද? අවබෝධයේ ප්‍රශ්න අංක 1 කරන්න පුළුවන්. එදා දැම්ම සර් ප්‍රශ්න අංක 1 න. උත්තර තමයි ලියන්න බැරි. එකේ රෝමිලක් එකෙන් අහනවා භාෂා දැනුම එතුමාට මහත් කුකුලක් වූයේ කුමක් සඳහාද? එයාට භාෂා දැනුම උදව් වුණේ මොනවද කරන්නේ? භාෂා දැනුම ලේඛන කාර්යයේදී මෙන්ම පර්යේෂණ කාර්යයන්හි නිරත වීමෙන් කාර්යයේදී වගේම පර්යේෂණ කාර්යයන්හි එතුමාට මහත් කුකුලක් වේ. එතකොට සර් උත්තරේ ලියන්නේ කන්හි දී මේ ඕකම ලියන්න ඕනේද? කුකුලක් විය කියලා ඉවර කරනවා. ලේඛන කාර්යයේදී මෙන්ම පර්යේෂණ කාර්යයන්දී මහත් කුකුලක් විය. මේ එතනටම මේකත් ලියන්න දැනුම එතුමාගේ දැනුමේ නිම්මරළු පුළුල් වීමටද හේතු වී ඇත. ඒ දෙකම ලියන්න. අර සර් විය කියන තැනටම නේද? එතනට ලියලා මේ පල්ලෑ මේක ඇල්ලත් එතනටම ලියන්න. ඉවරයි සර්. ඉවරයි කියලා. ඊට පස්සේ ඉතුරු කැල කරන්න අනිත් ටික කියනවා. තව එක්කෙනෙක් කියනකො එතනද ලන්ඩන් විශ්වවිද්‍යාලේ. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවධියේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබූ ශ්‍රී ලංකා පෘතුගීසි ලන්දේසි යුගවලට අයත් දුර්ලභ කෘති හැදෑරීමේ අවස්ථාව ලබාගත් එතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසය සංස්කෘතියේ ඉස්මතු කරමින්
එරට පළ වූ සංගරාවට ලිපි සපයමින් දෙස් විසෙත් උගතුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කිරීමට උත්සාහ ගත්තේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබී එතෙක් කිසිවෙකුට අවධානයට ලක් නොවූ මහනුවර යුගයේ අයත් මග්ග සලකුණ නම් අප්‍රිකට කාව්‍ය ග්‍රන්ථයක අත්පිටපතක් ලැබී ඒ සංසරණය කොට ඉදිරිපත් කිරීමෙන් දිත්වතුන්ගේ මහත් පැසසුමට ලක් විය. කිතු දහම සාහිත්‍ය ඉතිහාසය මුල් කරගෙන එතුමා විසින් රචිත ග්‍රන්ථ රාශියකි. සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය, සිරිලක මරිය බැතිය, මහනුවර ගිවිසුම, ලංකා ඉතිහාසයේ මූලික ග්‍රන්ථ, පෘතුගීසි සමය හා ඕලන්ද සමය ඉන් ග්‍රන්ථ කිහිපයකි. මෙතුමා සිංහල භාෂා සාහිත්‍යයේ සිදු වූ විශිෂ්ට සේවයට උපහාරයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය 1979 වර්ෂයේ එතුමාට සාහිත්‍ය චක්‍රවර්ති සම්මානය උපාධිය පිරිනැමේය. හරි එතකොට මේ වහන දැන් එතෙන්දන් කියනවා එයාට මේ පෘතුගීසි ලන්දේසි වලට අයිති දුර්ලභ කෘති ආධාරණ අවස්ථාවක් හම්බෙනවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන්. ඒ යා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදී. ඒක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන ගමන් මේ කෞතුකාගාරයේ තිබිච්ච දුර්ලභ පොත් කියවුවා කියලා කියනවා. එතකොට ඒ අතර යාට එරට මේ තිබිච්ච සංග්‍රහවලට එක එක ලිපි සපයන්නත් අවස්ථාව උදා වෙනවා. ඒකට විදේශ මේ දැනුම තියෙන ප්‍රඥයන්ගේ අවධානය යොමු වුණා කියලාත් කියනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබී එතෙක් අවධානයට ලක් නොවිච්ච අප්‍රකට ග්‍රන්ථයක් තිබ්බලු මග සලකුණ කියලා. ඒතකොට මේක මහනුවරගේට අයත් පරණ පොතක්. ඒතකොට මේකත් මේ සංස්කරණය කරලා ඉදිරිපත් කරලා විද්වතුන්ගේ මහත් පැසසුමට ලක් වුණා කියලා කියනවා. ඊට අමතරව එතුමා විසිනුත් පොත් කීපයක්ම රචනා කරනවා. ඒ පොත්වල නම් කීපයකුත් දීලා තියෙනවා. ඒතකොට ඊට අමතරව යාට කැලණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති කියන සම්මාන උපාධියත් අවසාන වශයෙන් හම්බ වෙනවා. ඒතර ප්‍රශ්න අංක 2 ඔයගලන්ට දෙන්න පුළුවන්. ප්‍රෝමි ලක්කම් 2. දෙකෙන් අහලා තියෙන්නේ එතුමා විසින් සොයාගෙන එළි දැක්වූ අප්‍රකට ග්‍රන්ථ. මොකද පොතේ නම? මහ සලකුණ. මග සලකුණ කියන ග්‍රන්ථ. හරිස ලිව්වා. ඊට පස්සේ තුන්වෙනි ඊළඟ ඡේද කියන්නේ තව එකක්. සමකාලීන ගිහි පැවිදි ප්‍රවීණ වියතුන්ගේ සභා මැද වැඩ ඉඳ උදාර ජාතික මෙහෙවරක නිරත වීමද උන්වහන්සේට අවස්ථාව ලැබුණි. අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, උත්තර සභාව, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය, ජාතික රේඛනාගාර මණ්ඩලය, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලය, රාජකීය ඓතිහාසික සංගමය ආදී ජාතික වශයෙන් අතිශයින් වැදගත් මණ්ඩලය හා ආයතනවල උපදේශකවරු හා සහතිකවරු වශයෙන් කටයුතු කිරීමේදී භාග්‍යයද එතුමාට හිමි විය. එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමාගේ ආගම් පිළිබඳ සංකල්පය ඉතා පුළුල් එකක් විය. ආගමික සහජීවනයේ ඉහළින්ම අග කළ එතුමා සෑම ආගමකම සංස්කෘත හරයන්ට ගලු කළේය. වියත් බෞද්ධ භික්ෂූන් ඇසුරු කරමින් නිතරම ආගම්වල පොදු ගුණාංග පිළිබඳ සාකච්ඡා කළේය. මේ එතකොට මෙයාට මේ උගත් පිරිසක් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා. ඒ අතර මණ්ඩල කීපයකම සමාජිකයෙක් විදිහට උපදේශකවරයෙක් විදිහට සභිකයෙක් වශයෙන් කටයුතු කරනවා. ජාතික ලේඛනාගාර මණ්ඩලයේ දීලා තියෙන යා මේ වැඩ කරපු ස්ථානද මෙහෙවර කර වැඩ කරපු ස්ථාන තමයි දීලා තියෙන්නේ. සමාජිකත්වයේ දරපු සංගම් සහ ඒ වගේ තියෙන මණ්ඩලවල නම් කීපයක් දීලා තියෙනවා. ඊට පස්සේ ගත්තේ එතුමාගේ රදගුරු පදවි අභිෂේක උත්සවයේ ඊට සහභාගී වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ කසාවතින් බැබළුණු බව සඳහන් වීමෙන් මේ සම්බන්ධතාවයේ ස්වභාවය පැහැදිලි වෙයි.
සිංහයෙකු වශයෙන් ජාතිකාභිමානයෙන් ඔදවැඩි වී එතුමානෝ සිංහල භාෂාව හා සංස්කෘතික නගා සිටුවීමට පුරෝගාමී මේවරක් කළහ. කිතුදහම හා සිංහල සංස්කෘති සංකේතවත් කරමින් තම රදගුරු ලාංඡනය ලෙස කුරුසයක් අතින්ගත් සිංහයා යොදාගත්ත. මෙරට කතෝලික සංස්කෘත කිතුදහමේ හා සිංහල සංස්කෘතයේ සංකලනයක් විය යුතු බව විශ්වාස කර එඩ්මඩ් පීරිස් රදගුරුතුමා ඒ ගොඩනැගීමට මුල් තැනදී කටයුතු කළේය. හලාවත රදගුරු පදවියට පත්වීමෙන් පසු කතෝලිකවත් පිළිවෙත් හැකිතාක් දුරට දේශීය හා ජාතික ලක්ෂණ ඇතිව සකස් කිරීමට එතුමාට උත්සාහ කළේය. සර් දෙවැනි අවබෝධයකේ දෙවැනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. දෙවැනි එකේ කියනවා මෙයා මේ විශේෂයෙන්ම ආගමික සහජීවන. ඒ කියන්නේ ආගම් අතර තියෙන එකමුතුකම වර්ධනය කරන්න ඒක ඉහළින්ම අගය කරපු කෙනෙක් විදිහට මෙතුමා කටයුතු කරා කියලා කියනවා. ඊට අමතරව බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. ආගම් වල තියෙන පොදු ගුණාංග ගැන නිතරම සාකච්ඡා කරා කියලා කියනවා. ඒතර මෙයාගේ කියනවා මේ පදගුරු පදවිය අභිෂේක උත්සවය ඊට සහභාගී වෙච්ච බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ කසාවතින් බැබළුණා කියලා කියනවා. කියන්නේ එයාගේ පත්වීම හම්බ වෙන වෙලාවේ භික්ෂුන් වහන්සේලා ගොඩක් ඒ උත්සවයට සහභාගී වෙලා තියෙනවා. එතකොට ඊට අමතරව කියනවා මෙයාගේ රදගුරු ලාංඡනය වශයෙන් කුරුසයක් අතින් ගත්ත සිංහයෙක්. එතකොට ඒකෙන් මෙරට කතෝලික සිංහයගෙන් කියන්නේ සිංහල ජාතියනේ. ඉතින් ඒ නිසා කතෝලික සංස්කෘතිය කිතුදහමේ හා සිංහල සංස්කෘතියේ සංකලනයක් වෙන්න ඕනි කියලා කටයුතු කරමින් ඒක විශ්වාස කරමින් ඒකට මුල් තැන දීලා උන්වහන්සේ කටයුතු කරා කියලා කියනවා. එතකොට ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ එතුමා තම රදගුරු ලාංඡන ලෙස යොදාගත්තේ කුමක්ද කියලා. රෝමිලක්කන් 3. කුරුසයක් අතින්ගත් සිංහයා. ඒකට උත්තරය ලියන්න කුරුසයක් අතින්ගත් සිංහය. සර් කුරුසියකුත් හරි නේද? කුරුසියක්. මේකේ තියෙන්නේ කුරුසයක් කියලා. තියෙන එක දෙන්න. රෝමිලක්කන් 3ට උත්තරය. හරි සර් ලිව්වා. ඊට අමතරව කියනවා ඊළඟ ප්‍රශ්නෙත් ලියන්න පුළුවන් උත්තරේ. දැන් ප්‍රශ්න අංක 1 රෝමිලක්කන් 3ම ඉවරයි. දැන් ප්‍රශ්න අංක 2 දාමු. එඩ්මඩ් පීරිස් රදගුරුතුමා හලාවත පදවියෙහි රදගුරු වරයා ලෙස පත්වීමේ ඇති විශේෂත්වය කුමක්ද? එයා මේ හලාවත පදවියට පත්වීමේ විශේෂත්වය මොකද්ද? හලාවතට මීට කලින් රදගුරුතුමෙක් ඉඳලා නැහැනේ. මෙයා තමයි හලාවතම ඉපදිලා හලාවත මීසමේ පළවෙනි රදගුරුතුමා වෙන්නේ. ඊට අමතරව මුළු මේ ලංකාවේම පළවෙනි සිංහල පිතුණු පූජකවරයා වෙන්නේ මෙයා. ඒතර ලියන්න ඕනි මේ හලාවත උපන් එතුමා හලාවත මීසමේ ප්‍රථම පිතුණු පූජකවරයා වීමත් හලාවත පදවියේ ප්‍රථම රදගුරුතුමා වීමත්. ඒක තමයි විශේෂත්වය. ඒක අපි ගිය සතියේ සර් ඔය ඡේදෙම ලියන්න ඕනේද එතකොට ඒකට? ඡේදෙම නේ මේ පේජ් දෙකයි. සර් මීසමේ කියන්නේ පල්ලියක්ද? එහෙම දක්ුවේ මීසමක් කියන යම් ප්‍රදේශයක් ඒගොල්ලෝ නම් කරනවා කියලා. දිස්ත්‍රික් එකක් හරි මොකක් හරි ප්‍රදේශයක් මීසමක් විදියට නම් කරගන්න. පළාතක් හරි දිස්ත්‍රික් එකක් හරි. හරිනේ පාලිනයි නේ. ඔව් සර් ලියනවා.
සර් වීමත් විතරද එතන ලියන්නේ? ඔව් ඒක ලියුවා වැදගත්කම හරි සර් ලියලා. මේ ටික කරන්න. එතුමාගේ තියෙන්නේ උත්සාහයේ ප්‍රතිඵලයක් එතුමාගේ ලෙස මෑත භාගයේදී කතෝලික සංස්කෘතිය තුළ දේශීය සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වන්නට පටන්ගෙන ඇත. විවාහ මංගල අවස්ථාවන්හි ජයමංගල ගාථා ගායනය හා මගුල් පෝරුව කතෝලික ආගමට හා ආකල්පයන්ට ගැලපෙන අයුරින් සකස් කොට පවත්වනු ලැබේ. ගොක්රෑන පුන් කලස මගුල් බෙර චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දැල්වීම උඩරට පහතරට නැටුම් ආදී සංස්කෘතික අංග කතෝලික උත්සව අවස්ථාවන්හිදී යොදා ගන්නා ආකාරය දක්නට ලැබේ. ඒතර අපේ දේශීය සංස්කෘතිය කිතුණු දහමත් එක්ක බැඳිලා තියෙන්නේ උන්වහන්සේ ගත්ත ප්‍රතිඵල නිසා. මේ උන්වහන්සේ ගත්ත ක්‍රියාමාර්ග නිසා ඒවයි ප්‍රතිඵලයක් විදියට. එතකොට කියනවා මේ ගොක්රෑන පුන් කලස මගුල් බෙර පොල්තෙල් පහන් දැල්වීම උඩරට නැටුම් පහතරට නැටුම් ඒ වගේ සංස්කෘතික අංග කතෝලික උත්සව වලටත් එකතු වෙනවා. මේ මෙයා අරන් තිබිච්ච ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් විදියට. මානව දයාවෙන් පිරිපුන් මනසින් යුතු එතුමා දිරිඳුකම නූගත්කම හා සමාජ විසමාචාර හේතුවෙන් අසරණ වූවන්ට පිහිටවීම සඳහා පදවියට අයත් ප්‍රදේශයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. පාසල් නොයන දිරිඳු ළමුන් සඳහා වූ පුත්තලමේ මුත්තු කුමාර නිවාසය ආරම්භ කිරීම එබඳු සත්කාරයකි. මාවතගම සර් ඒ දිලිඳු කියන්නේ මේ දුප්පත්ද? දුප්පත් අයට නැත්තම් මොකක් හරි කරදරයට පත් වෙච්ච අයට ඒගොල්ලන්ට උදව් කරන්න මේ ගොඩක් එක එක වැඩසටහන් ක්‍රියාත්මක කරනවලු. ඒකෙත් එක වැඩසටහනක් තමයි මේ දුප්පත් ළමයින්ට මුත්තු කුමාර කියන නිවාසය පටන් ගන්න. ඒතර මේකෙදි අනාථ නිවාස ළමා නිවාස ඉදි කරනවා අනාථ දරුවන් සඳහා. ලන්සිකම මහලු නිවාසය ඉදි කිරීම මහලු මිනිසුන්ටත් නිවාස ඉදි කරලා දෙනවා. අසරණයන් වෙනුවෙන් එතුමා විසින් කරන ලද මෙහෙවර පිළිබඳ කදිම සාක්ෂි වෙයි. අධ්‍යාපනය පිළිබඳ විශේෂ උනන්දුවක් දැක් වූ රදගුරුතුමා ප්‍රදේශයේ එවක පැවති පාසල් වැඩදියුණු කළ අතර එතුමාගේ මහත් පරිශ්‍රමයෙන් ආරම්භ කළ මාරවිල ශාන්ත සේවියර් විදුහල ප්‍රදේශයේ ප්‍රමුඛ විද්‍යාස්ථානයක් බවට පත් කළේ. එතකොට එයා පාසලකුත් පටන් ගන්නවා මාරවිල ශාන්ත සේවියර් විදුහල කියන පාසල. එතකොට ඒ වගේ ළමා නිවාස ඉදි කළා, මහලු නිවාස ඉදි කළා, පාසල් ආරම්භ කළා, ගොඩක් වැඩ කටයුතු ප්‍රදේශයේද කරනවා. ජාති ආගම් ભેදයකින් තොරව පොදු ජන හිතසුව පිණිස අපකැප වී කටයුතු කළ මේ උතුම් මානව හිතවාදියානෝ පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ජීවිතයේ සැදෑ සමය ගම්පහ සිරිකුරුස කන්‍යාරාමේ විවේක සුවයෙන් ගතකොට 1989 සැප්තැම්බර් 4 වනදා ස්වර්ගස්ථ වූහ. ස්වර්ගස්ථ වුණා කියන්නේ සර් නැති වුණාද? ඔර අපි අපවත් වුණා කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඒ වගේ. ඒගොල්ලෝ ස්වර්ගයට යනවා කියන්නේ මරණයෙන් පස්සේ. නිවන් දකිනවා වගේ බෞද්ධකම්. ඊළඟ ප්‍රශ්නෙත් ලියන්න පුළුවන් නේද? පුළුවන් සර්. තුනෙන් අහනවා උගතුන් අතර උගතෙකු වූ එතුමාගේ ජාතික මෙහෙවර පිළිබඳ ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි. ළමා නිවාස ඉදි කිරීම, වැඩිහිටි නිවාස ඉදි කිරීම. එතනයි ප්‍රදේශයට නේද ඒව කරේ. මෙතන අහන්නේ අර ජාතික මෙහෙවර. ඒකත් ලියන්න පුළුවන්ද? ඊට අමතරව මුළු ලංකාවටම කරපු සේවය. එයා ආගමික සහජීවන ඇති කරන්නේ කිතුණු දහමත් එක්ක බුදු දහමේ අංග එකතු කරලා ආගමික සහජීවනයක් ඇති කරන්න කටයුතු කළා. ඊට අමතරව මෙන්න මේ වැඩ එක එක ප්‍රකාශන මණ්ඩලවල විශ්වවිද්‍යාල උත්තර සභාව ඒ වගේ එක එක මණ්ඩලවල උපදේශකවරයෙක් විදිහට සභිකයෙක් වශයෙන් කටයුතු කරන්න අවස්ථාව උදා. අන්න ඒ වගේ දේවල් ලියන්න. අදර ප්‍රශ්නාංක කීයක් තුන නේද? ඔව් සර්. තුන කියලා දාලා ලියන්න. ආගමික සහජීවනය ඇති කිරීමට කටයුතු කිරීම. ආගමික සහජීවනය ඇති කිරීමට කටයුතු කිරීම.
හරි සර්. ඔක්ලයන්ට ජාතික වශයෙන් අතිශය වැදගත් මණ්ඩල හා ආයතනවල උපදේශකයෙකු හා සභිකයෙකු වශයෙන් කටයුතු කිරීම. සර් ජාතික වශයෙන් කිය අර ඒ ඉදි ගහලා තියෙන එකත් තුනටද අයිති වෙන්නේ? ඔව් ඉවරයි සර්. එතෙන් තමයි ලියන ප්‍රදේශයේ ළමා නිවාස මහලු නිවාස හා විදුහල් ආරම්භ කිරීම. ඒකටම ලියන්න. ප්‍රදේශයේ ළමා නිවාස මහලු නිවාස විදුහල් ආදිය ආරම්භ කිරීම. ඒ විදිහට ගොඩක් වැඩ කරන්න මේ එයා කටයුතු කරනවා. ඊළඟ ප්‍රශ්න අංග 4න් අහලා තියෙනවා එතුමාගේ චරිතය ඔබ හඳුනාගත් ආදර්ශයට ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ මොනවාද? ඉගෙනීමට වැඩි උනන්දුවක් දැක්වීම, කම්මැලි නොවීම. කාලසටහනකට වැඩ කිරීම. විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ දැනුම එකතු කිරීම. කාලසටහනකට වැඩ කිරීම. පොතපත කියවීම. ආගමික සහජීවනයෙන් කටයුතු කිරීම. මොකක්ද අර ආගම හා ආගමික සහජීවනයෙන් කටයුතු කිරීම. හරි සර් ඉවරයි. සර් ඉවරයි. පහෙන් අහනවා කතෝලික සංස්කෘතිය දේශීයත්වයට පත් කිරීමට එඩ්මන් පීරිස් රදගුරුතුමා ගත්ත පියවර. එයා මොනවද කරේ මේ කතෝලික සංස්කෘතිය අපේ දේශීය සංස්කෘතිය එක්ක මිශ්‍ර කරන්න? එයාගේ ලාංඡනය වශයෙන් මොකද්ද පාවිච්චි කරේ?
කුරුසේ අතින්ගත් සිංහයා කුරුසයාතින්ගත් සිංහයා සිංහය කයාගේ ලාංචනය වශයෙන් පාවිච්චි කරනවා. තර පහ කියලා දාලා ලියන්න කුරුසේ අතින්ගත් සිංහයෙකු තම ලාංඡනය ලෙස භාවිතා කිරීම. ඒකට මොනවද ලියන්න ඕන පස්වෙනි එකට? ප්‍රශ්නාංග පහ කියලා දාලා ඒකට ලියන්න කුරුසයක් අතින්ගත් සිංහයෙකු තම ලාංඡනය ලෙස යොදා ගැනීම. කුරුසයක් අතින්ගත් සිංහයෙකු තම රදගුරු ලාංඡනය ලෙස යොදා ගැනීම. ඊට අමතරව ලියන්න කතෝලික වත්පිළිවෙත් හැකිතාක් දුරට දේශීය ජාතික ලක්ෂණ ඇතිව සකස් කිරීමට උත්සාහ කිරීම. හරිද ලියුවද? හරි සර් ලිය. හරි ඒක එච්චරයි අහන්න අවබෝධයට ඉවරයි. ඊට පස්සේ දාන්නකො ක්‍රියාපද කියලා කරලා. මොකද්ද සර්? අවබෝධය ඉවරයි ක්‍රියාපද කියලා ලියන්න. ඔය තරුවක් දාලා කිරීමක් ඒක ලියන්න ඕනේද? ඔව් ඒක ලියා ගන්නකො. සර් උදාහරණ කියලා දාගෙනද ලියාගන්නේ නැත්නම් මේ නෑ එකටම ලියන් යන්න. ක්‍රියාපද ලෙස හඳුන්වනවා. එතනටම ලියන්න ක්‍රියාපදවල මූලික බෙදීම් දෙකක් ඇතුළත. ඊට පස්සේ එක දෙක දාලා ලියන්න අවසාන ක්‍රියා අනවසාන. හරි සර් ලියලා ඉවරයි. ඊට පස්සේ ඒක රෝම ඉලක්කම් එක දාලා ලියන්නකො අවසාන ක්‍රියා කියලා. හරි සර් ලියාගත්තා. ඒ කියන්නේ වාක්‍යයක අවසාන ආඛ්‍යාතේ නැත්නම් ක්‍රියාපදයේ ලෙස යෙදෙන්නේ අවසාන ක්‍රියාව.
උදාහරණත් ලියන්න. දෙක කියලා ලියන්න අනවසාන ක්‍රියා. අනවසාන ක්‍රියා. ඒකෙත් අර කලින් වගේම තරුවක් දාලා ලියන්න. වාක්‍යයක ආඛ්‍යාතය ලෙස නොයෙදෙන ක්‍රියා අනවසාන ක්‍රියා ලෙස හැඳින්වේ. සර් උදාහරණ කියලා දාලාද අර මිශ්‍ර ක්‍රියා පූර්ව ක්‍රියා ලියන්න. විතරක් ලියනවා. ඒවා ලියන්නකෝ. ලියලා ඉවරයි සර්. ඊට පස්සේ ඒකේ ඩොට් එකක් වගේ දාලා ලියන්න මිශ්‍ර ක්‍රියාවක්. හරි සර් ලියාගත්තා. ඩොට් එකක් දාලා ලියන්න මිශ්‍ර ක්‍රියාවක්. ලියාගත්තා සර්. ඒකට ඉරි කැලක් දාලා ඉස්සරහින් ලියවන්න. මොකද්ද සර් මිශ්‍ර ක්‍රියා කියලා ලියලා ඊට ඉස්සරහින්ද ඊට අවසාන ක්‍රියාව සමග සිදුවන තවත් ක්‍රියාවක්. සර් තවත් ක්‍රියාවක් එනකම් විතරද ලියන්නේ? හරි සර් ලියාගත්තා. ඒකත් ඊට පස්සේ සර් උදාහරණ ලියාගන්නද? උදාහරණ ලියන්න. මේ මියන්න තියෙනවා නම් ඒවා මිශ්‍ර ක්‍රියා. මෙලමින්, පනිමින්, බලමින් මියන්න තියෙන ඔක්කොම මිශ්‍ර ක්‍රියා. සර් අද මේ පාඩම ඉවර කරනවද මේක? ඉවර කරන්නට ලිඛිත අභ්‍යාස ගෙදරින් අද ලිඛිත අභ්‍යාස කරලා ගන්න දෙන්න ඉවර කරන්න. සර් ඊළඟ දවසේ කරගෙන එන්න ඕනේද මේ පේපර් එක? ඔව් ලිඛිත අභ්‍යාසයේ පේපර් දෙකම කරන්න.
හරි සර් ලියාගෙන ඉවරයි. ඊට පස්සේ ලියන්න පූර්ව ක්‍රියා කියලා ආයි ඩොට් එකක් දාන්න. මොකද්ද සර්? ආයි ඩොට් එකක් දාලා පූර්ව ක්‍රියා කියලා ලියන්න. මේකේ තිරි කැල්ලක් ගාලා ලියන්න අවසාන ක්‍රියාවට පෙර හෝ පෙර සිදු කරන ලද ක්‍රියා. පෙර සිදු වූ හෝ සිදු කර. පූර්ව කියන්නේ කලින් කියන එකනේ. ඒතර අන්තිම දේ කරන්න කලින් මොන හරි ක්‍රියාවක් කරොත් මල්ලි ගසට නැග අඹ ගෙඩියක් කැඩුවේය. නැග කියන්නේ පූර්ව ක්‍රියාව. නළුවා වේදිකාවට නැග නාට්‍ය රඟ දැක්වුවේය. බල්ලා සොරායනවා දැක දිරුවේය. අවසාන ක්‍රියාවට පෙර සිදු වූ හෝ සිදු කරන ලද හෝ ක්‍රියා එච්චරයි. ඒක ලියන්න. උදාහරණ කියලා උදාහරණ ටිකක් ලියන්න. ඉවර. සර් අරවා ටිකම නේද අර නෙලා ගගා දීලා තියෙන්නේ. න අකුර දාලා. හරි සර් ලියාගත්තා. ඊට පස්සේ මේ වගේ වගුවක් ගහ ගන්නකො මේ නෙරනවා කියන එක නැතුව වෙන වචනයක් ගන්න. ආයෙක තියෙනවනේ වචන කීපයක්. වගුවක් හදන්නකො මේ. ඕකම ලියාගන්නද සර්? මේකට තව දෙකක් ලියන්න තියෙන ටිකත් එක්ක තව ක්‍රියාපද දෙකක් ලියන්න. ඒතකොට ඉවරයි.
සර් බදිමින් බදා ඒක හරිද? බඳා බැඳ සර් දමයි දමමින් දමා සර් කවීජ ප්‍රවම මුළු වගුවම ලියන්න ඕනේ නේද? ආ සර් නටමු නටමින් නටාද නටමු නටමින් නටා සර් නටා කියන එක කරන්නවද? නැට්ටුවා නැටුමක් නටා වේදිකාවෙන් බැස ගියේ. ඔය මුළු වගුවම ලියන්න ඕනද? ඔව් සර් මේ දුවයි වයි කියන එකට පූර්ව ක්‍රියාවකින් කොහොමද කියන්නේ? වයි කියන එක මොකද්ද සර්? දුවයි සර් මාත් කට්ටිය දුවට කියන්නේ දුවා කියලා. මාදුවා දුවා නෙමෙයි දූ කියලා කියන්නේ. නෑ දුවා කියලා කියන්නේ. දෝනිට කියන්නේ දෝනා කියලා. හරි නේද? ඉවර නම් ඉතරයි. ඉතින් ලිඛිත අභ්‍යාසයේ පේපර් එක කරන් එන්න. हाँ सर बाय सर ලිඛිත අභ්‍යාස කියලා දාන්නකො 7 වෙනි පාඩේ. මේක අර මේ ටික ලියුවා නේද? පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා ඒවා ලියුවා නේද අපි? सर මේ පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා ඒවා ලියුවා නේද කිසතේ? ओ सर ඔව් සර්. දැන් ලිඛිත අභ්‍යාස කියලා දාන්න. ලිඛිත අභ්‍යාස තමයි කරන්න තියෙන්නේ. मैंने कहा दूना करंगे මම එකත් බලමු. ඔව් සර්. මේ දින පහත දැක්වෙන ඡේදයේදී ඇති මිශ්‍ර ක්‍රියාපද සහ පූර්ව ක්‍රියාපද පහ ගන්න ලියන්න කියනවා. මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ අර මින් කියලා තියෙන ඒවානේ. කරමින්, දුවමින්, බලමින් ඒ වගේ මියන්න තියනවා නම් ඒවා මිශ්‍ර ක්‍රියා. ඒ වගේ ඒවා මේකෙන් තෝරන්න ඉස්සෙල්ලා. अनिमी පණිමින්, නටමින් ඒ වගේ තියෙනවා නම් අපි වට කියනවා මිශ්‍ර ක්‍රියා කියලා. ලිඛිත අභ්‍යාස කියලා දාලා ප්‍රශ්නාංක 1 කියලා දාලා सर नींदें වැරදිද නින්දේ ओ सर මේ මොකද්ද? ඉන්න මම මේක තියෙන ටික කියන්නේ. දැන් අදාපු කට්ටියක් ඉන්නව නේද? ඔයගොල්ලෝ ලිඛිත අභ්‍යාස කියලා දාන්නකො. 7 වෙනි පාඩේ මාතෘකාව ලියලා ලිඛිත අභ්‍යාස කියලා දාන්න දැන්. එතන ඉඳන් තමයි කරන්න වෙන්නේ.
කාටද සර්? අලුතෙන් ආපු කට්ටියටද? ඔව් අද ආපු කට්ටියත් ඉන්නවා. ලිඛිත අභ්‍යාස කියලා දාලා ප්‍රශ්න අංක 1 කියලා දාන්න ඊට පස්සේ. එතකොට මේකේ තියෙනවා බලන්න පිළිවෙලට. කරමින් ඉස්සල්ලාම තියෙන ගසමින් කියන එක. ඊට පස්සේ තියෙනවා කරමින්. ඊට පස්සේ බිඳීමින්. වැනීමෙන් බෑ. සර් කරමින් දෙකක් තියෙනවනේ. එකපාරක් ලියුවා නැති. දැනට පේන ටිකේ තියෙන ඔච්චරයි. ඇයි සර් සෙමින් බැරි? සෙමින් කියන්නේ කරන එකක් නෙමෙයි. ඔව් සර් ඔව් සර්. ඊට පස්සේ වන්න එතනින් පල්ලෙහාටම ලක්කන්නේ. ඊට පස්සේ ආයෙ ලියන්න පුළුවන් පල්ලෙට මොකුත් නැහැ මේ කරමින් කියන එක කලින් ලිව්වනේ. මේ කලින් ඔව් සර් ඒක දැන් තුන් සැරයක් හම්බුණා. ඒක ආයෙ ලියන්න ඕනේ. කියමින් බිදිමින් අර බිදිමින් එක යට වාක්‍ය නෙමෙයි ඊළඟ වාක්‍ය ඒක අතනම් තියෙනවා හරි. ඒ ටික දාගන්න උතර මිශ්‍ර ක්‍රියාවලට. හරි සර්. ඊට පස්සේ පූර්ව ක්‍රියා ටිකත් ලියන්න. අසා බැස්සා පැන පූර්ව ක්‍රියා කියන්නේ අන්තිම ක්‍රියාවට කලින් කරලා ඉවර වෙච්ච එක. ප්‍රතිනිධි පලා කියන එක ලියන්න එපා. එක ක්‍රියාපදයක් නේ පලා යති කිය. සර් බැඳ. සර් බැඳ. බැඳ කියන එක පුළුවන්. ගොස් කියන එක පුළුවන්. ඉන්ද පල බියව පුළුවන්. හරි සර් 5. බිඳුවාගෙන පුළුවන්. සර් බැස්සා වූ හරි නේද මේ පූර්ව ක්‍රියාවකට? පුළුවන්. කොතනද ඒ? නෑ සර් මං අර පේපරේ තිබ්බ එකක් ඇහුවේ. මේ කලඹා කියන්නේ මේ මිශ්‍ර ක්‍රියාවක්. මේ කලඹා කියලා තියෙන්නේ. ඒක මිශ්‍ර ක්‍රියාවට වෙයි. මෙතන තව පූර්ව ක්‍රියාවක් තියෙනවා. පැටි කියන එකත් පූර්ව ක්‍රියාව. පාත් වී කියන්නේ පූර්ව ක්‍රියාව. සර් පූර්ව ක්‍රියා 5යි නේද ලියන්න කියලා තියෙන්නේ? පහ බැගින් සොයා ලියන්න කියලා තියෙනවා. පහ ලිව්වනම් ඇති. ලිව්වා සර්. හරිද? තව ලියන කට්ටිය ඉන්නවද? මොකක්ද? ඉවරයි සර් ඊට පස්සේ දෙවෙනි එකේ බලන්න හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. පළවෙනි එකේ තියෙනවා තාත්තා උදෙන්ම කුඹුරේ ලියදිවල වතුර එතන මොකක්ද දෙන්නේ? ඇද ගෙන වලට වතුර ඇද වතුර හරවා කියන්න බලමු පොඩ්ඩක්. වක්කඩවල් නම් බැඳ සිනන්සයි කියන ගෙදරට ආවේ. අරහේ උදැල්ල බිම තබා හිසේ තොප්පිය අතටගෙන බින්ද ළඟට ගොස් වටපිට බලා බින්ද ළඟට ගොස් වටපිට බලා තොප්පිය දෙහි ගසෙහි තොප්පිය දෙහි ගසේ එල්ලා
ලිඳෙන් වතුර ඇඳ ඇඟ සේදුවේ. රෙදි සෝදාස රෙදි සෝදා වැලෙහි වලෙයි වහා sorry වැලෙයි සර් වහා වැලෙහි වනානේ වහා නෙමෙයි වනා අද සර් වනා කියන්නේ sorry සර් වනලා රෙදි වනනවා කියලා කියන්නේ වේරෙන්න දන්නේ. ඒතර තාත්තා උදෙන්ම කුඹුරු වල ලියදි වලට වතුර එතනට එන්න ඕනේ. එතකොට ඉතුරුනේ මොකද්ද? හරවා තාත්තා උදෙන්ම කුඹුරේ ලියදි වලට වතුර හරවා වක්කඩවල් බැඳ ගෙදර ආවේය. කරේ වූ උදැල්ල බිම තබා හිසේ වූ තොප්පිය අතටගෙන ලිඳ ළඟට ගොස් වටපිට බලා තොප්පිය ගසෙහි එල්ලා ලිඳෙන් වතුර ඇද ඇඟ සේදුවේය. රෙදි සෝදා වැලෙහි වනා අම්මාද ලිඳ ළඟට ආවා. හරි. අරවසම ඡේදෙම ලියන්න ඕනේ නැහැ. නිකන් අංකේ දාලා උත්තර ටික ලියා ගන්නකො මේ. ඡේදේ පොතේ තියෙනවනේ. ප්‍රමිලක්කම් දෙක කියලා දාන්න. උත්තර ටික විතරක් ලියන්න. සර් ඊළඟ එකට වසිමි. වසිමින් පළවෙනි එක. දෙතුන් දිනක සිට තදවැසි වසිමින්. වසිමින් දිනේස හරිස සර් අංක දාන්න. ඔව්. අර වෙමින් එකට එහා පැත්තේ තියෙන්නේ වසිමින් කියලා. ඒකට එක දාන්න. පෙරදිග සිට ආ සුළඟ වේගයෙන් හමා ගියේය. දිවාර ඇති වූ කුණාටු නිසා බටපඳුරු සිරිසිරි ගාමින් ගාමින් කියලා නෑනේ. හඬ දෙමින් හඩ දෙමින්. පැවතිනි. බටපඳුරු වල මුදුන් කෙළවරවල් පොළොව සිඹින්නට විය. අහසේ ඉඩක් නැති තරමට වලාකුළු ගොඩ ගැසිනි. විටින් විට කලින් පැවතුනාට වඩා අඳුර පැතිරේ මේ අඳුරු කරමින් ඝන වෙමින් පැවතිනි. ඈත ආසේ කොහේදෝ තැනක සුරාසුරන්ගේ මහා සංග්‍රාමයක් ආරම්භී ඇති ලෙසක් පෙනේ. ඝන වෙමින්නේ ඔව් තුනට එන්නේ ඝන වෙමින් අංක දාලා තියපල්ලේ. දෙවියන් එවන ගිනිගෙන දෙවන හෙන සැර ගිනි හඬ හඬ කියලා කරමින් කරමින් එකට එහා හඬ දෙමින්. ගිනි පිට කරමින් මොකක්ද උත්තරේ දෙවියන් එවන ගිනිගෙන දැවෙන හෙන සැර ගිනි ඒ මොකක්ද ඒක? අර මේ අංක දානවා පේන්නේ නැද්ද? මේ පල්ලේ අංක 4 දාලා තියෙන පිට කරමින් කියලා. මෙතනට දාලා තියෙන 1, මෙතනට දාලා තියෙන 2, මෙතනට දාලා තියෙන 3, මෙතනට දාලා තියෙන 4. ඊළඟට ඇසිපිය හෙරණ නිමේෂයකින් කාලවර්ණ සතුරු සේනාව සුණු විසුණු කර දමන නමුත් එයිනුත් විනාශ නො වූ සතුරෝ කාලවර්ණ සෙවණැලි වලින් අහසත් පොළවත් අඳුරු කරමින් මෙතනට 5 සැරිසරති. දිවාරය චෙරිචෙරි හඬ නොකඩවා පැවතිනි. ගංගාවේ දිය වැඩි වෙමින් පැවතිනි. මේ ටිකට කොපමණ ගෙවල් දොරවල් කැඩී මිදී ගොස් ඇද්ද? ගොඩබිම සෑම තැනකම ඇති ජලයත් ගංගාවේ ජලයත් එකට එකතු වී තිබිනි. ගවම ඉෂාදීහු ගස් යටද බටපඳුරු යටද ගෙමිදුල් වලද හොඳටම තෙමෙමින් සිටිති. ඇසෙන්නේ කුණාටුවේ හඬත් එක දිගට වහින හඬත් පමණි. අපූ පිලට අවුත් වහවහා තෙමුණු හිසකෙස් පිස දමමින් දුර්ගා සමග කතා කළේය. ඔයාලා පිළිවෙලට ලියන්න මේ මම අංක විතරයි දාලා තියෙන්නේ. සර් මේ විදිහට වන්නේ. ඡේදෙම ලියන්න ඕනේ නැහැ වචන ටික පිළිවෙලට ලියවනම්. අවසාන එකට සර් එන්නේ මොකද්ද? අංක 7 දාලා තියෙන්නේ.
හිසකෙස් පිස දමමින් දුවමින්ද දුවමින් නෙමෙයි දුව කතා කරනවා. හිසකෙස් පිස දමමින්. ඒක දුවමින් කියන එක ඉතුරු වෙනවනේ. ඔව් සර් එකක් වැඩිපුර තියෙනවා. ඉස්තන ඔක්කොම පෙන්නන්නද? හරිනේ තව ලියලා ඉන්නවා. හරි සර්. ඊළඟ පේපර් එක කරපුවා පේපර් එක ගන්නකො. එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා ආගමික සහජීවනයේ ඉහළින්ම අගය කළේය. හරි නේද? පළවෙනියෙන් කියනවා එඩ්මින් රදගුරු පීරිස්තුමා ආගමික සහජීවනය ඉහළින්ම අගය කළේ. හරිනේ. හරි සර්. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කලාවත සාන්ත මරියා පාසල. ශාන්ත මරියයි. හරි සර්. හරිනේ. ප්‍රාථමික හරි සර්. අධ්‍යාපනය. එතුමා 1945 අප්‍රේල් 25 දින හලාවත ආසන දෙව් මැදුරේ අභිනව රදගුරුතුමා ලෙස අභිෂේක ලැබුවේය. වැරදි සර්. කවද්ද ලැබුවේ? 1900 වැරදි. 1940. ඒ ප්‍රකාශය නම් වැරදි. පාසල් නොයන දිනදු ළමුන් සඳහා පුත්තලමේ මුත්තු කුමාර නිවාසය ආරම්භ කළේය. හරි. හරි සර්. මුළු ශ්‍රී ලංකාවෙන් ප්‍රථම සිංහල රදගුරුතුමා වීමේ වාග්ය මෙතුමාට හිමි විය. හරි සර්. හරි සර්. මේකේ ලකුණු එක ගානේ පහක්. ඒකට ලකුණු කී? ලකුණු පහක් දාන්න එකට එක ගානේ. ගානේ පහයිනේ. සර් ඊළඟ එකේ වාක්‍යම ලියලා මම හයිලයිට් කරා. පහත දැක්වෙන වාක්‍යවල පූර්ව ක්‍රියාපද උපුටා දක්වන්න. අප සීගිරියේ අප සීගිරි නැග චිත්‍ර නරඹා කියන එක. නැග කියන එක නරඹා කියන එක නරඹා කියන එක කරුණු කරගෙන කරගෙන කරගෙන. ඊළඟට ඇර කියන එක ගොස් කියන එක පලා කියන එක. ඇර ගොස් රැගෙන මේ රැගෙන වැරදිද සර්? කො මේ රැගෙන බඩු රැගෙන හරියට. පලා කියන එක ඕනේ රැගෙන විතරයි. පලා ගියයි කියන්නේ එකක්. ඒ වචන ටික විතරක් ලිව්වට කමක් නැහැනේ. වචන ටික විතරයි ලියන්න ඕනේ. පොත කියවා මට පිළිතුරු highlight සැපයීමේ කියවා කියන එක. කියවා. මල් නෙලා පැන් ඉස ඊළඟට නෙලා ඉස බුදු දැන් කියා. ඊළඟ එක පීරා ගා ගා කියන එකයි පීරා කියන එකයි පීරා කියන එකයි තබා. ඇඳ කියන එකයි තබා ඇඳ ගෙන ගෙන බෑ සර් ඒක එකක් වැරදි නම් කීයද ඒකේ මේ අන්තිම වාක්‍යේ 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 11 12 13 14 15ක් තියෙනවා ඔක්කොම. ඔක්කොම සර් අරනම් ඒ 15. වාක්‍යෙ මට 14යි මේ අර අන්තිම එකේ ගෙන කියන එක ලියලා නැහැ. ඊළඟේ තියෙනවා පාත දැක්වෙන ඡේදයේ තියෙන මිශ්‍ර ක්‍රියාපද උපුටා දක්වන්න. මොනවද තියෙන මිශ්‍ර? කොට ඇද්දා වූ බැස්සා වූ කරන අසා අවදි වූ පැන බඩගා. ඒක වෙන් කරලා ලියන්න ඕනි. පූර්ව ක්‍රියා ටික වෙනම ලියන්න ඕනි. මිශ්‍ර ක්‍රියා ටික වෙනම ලියන්න ඕනි. ලිව්වස ඉස්සලා බලන්න මිශ්‍ර ක්‍රියා තියෙන්නේ. කොට මිශ්‍ර ක්‍රියා කෑක ගසමින් ගසමින් කියලා විතරක් ලිව්වත් ඇති. බියගත් මෝ බිඳීමින් පුස්පා කරමින් 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 කියන නින්දෙන් හා නින්දෙන් නින්දෙන් කියලා ලියන්න. වැරදි ඒක වැරදි නේද සර් නින්දෙන් කියන එක වැරදි වැරදි නින්දෙන් කියන එක වැරදි. පාත් කරමින් කියන එකට කරමින් කියලා විතරක් කිව්වට කමක් නැද්ද? කවන්න ගන්න කරමින් කියලා විතරක් ලිව්වත් කමන්නේ.
ඊට පස්සේ මේ පූර්ව ක්‍රියා මොනවද තියෙන්නේ? කොට ඇද්දා වූ බැස්සා වූ කරන අසා අවදි වූ පැන ඒක බඩගත් නම් කොට විතරක් ලියන්න බෑ පසු කොට කියලා ලියන්න ක්‍රියාවක් වෙන්න එක. හරි සර් බැස්සා වූ අසා අවදි වූ පැන බඩගත් බඩගා ගොස් ගොසුත් ලියන්න ඕනේද? ඔය බඩගා කිව්වත් කමන්නේ. එච්චරයිනේ. ඔව් සර් සර් බඩ ඒකට ගහනකොට ලකුණු කමන්නේ. කමන්න බඩගා විතරක් තිබුණත් කමන්නේ. හරි සර්. ඒතර ඒකේ ලකුණු දාන්න මිශ්‍ර ක්‍රියාවලට ලකුණු 3යි. පූර්ව ක්‍රියාවලට ලකුණු 5යි. ඔක්කොම 8ක් තියෙනවා. හයි සර් 5යි නේද? පූර්ව ක්‍රියාවලට 5යි. මිශ්‍ර ක්‍රියාවලට 3යි. ඔක්කොම 8යි. ඒතකොට ඒකේ වැරදිව තියෙනවා ලකුණු අඩු වෙනවා. වැරදි එකක් තිබුණොත් 7යි. මගේ 7යි සර් වැරදි දෙකක් තිබුණොත් 6යි. නැත්තම් තියෙන ඔක්කොම ලියන්න පුළුවන්. ඊට පස්සේ මිශ්‍ර ක්‍රියාපද දාන්න බලන්න වැද්දෝත් දඩයම් කලමින් කරමින් ජීවත් කරමින් සර් කල ල අකුර ලියනවා කළ නෙමෙයි මිශ්‍ර ක්‍රියානි කරමින් නෑ සර් කර ර කියන එකට ල ලිව්වේ කලමින් කියන කළමින් නේ මොකද්ද වඳුරෝ අත්ෙන් අත්තට පනිමින් පනිමින් පණිමින් ගොවියෝ පැල්කවි ගයමින් ගයමින් නැත්නම් කියමින් අලිරංචුව වගා විනාශ කරමින් නාශ කරමින් සර් කරමින් කියලා තිබුණේ. වගා කරමින් කියන්න බෑනේ අලි වගා කරනවා යලි සෝරි විනාශ සර් බැටරි එක. මෝද වෙරළට ගිය අපි රළ පාගමින් පාගමින් නැත්නම් දකිමින් සර් ඒක එකක් වැරදි නම් කීයද 4යිද ඔව් ඒකේ ලකුණු 5යි ඒක. ඒක ඔක්කොම ලකුණු කීයක් වෙනවද? කලින් 15යි මෙතන 8යි 5යි 13යි ඔක්කොම ලකුණු 28ක් වෙනවා. මට කියන්නකෝ මම 100ෙන් කියන්නේ. ලකුණු කියන්න මම 100ෙන් කියන්නේ. 91යි 91යි 32ට 30ට 91යි. තව කීයක් තියෙන්නේ? 32 32ට 97යි. 31ට 94යි. තවත් ලකුණු වෙනස් අය ඉන්නවද කිය? සර් 33 33 අර නම් 100යි. සර් අනිත් පාඩමත් අද කරනවද? නෑ නෑ අර දැන් 8 වසරේ ක්ලාස් එක දිහානේ මරක් කරනවා. මම දාන්න. God bless you, sir. Okay.